ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ලූක්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනේ ඔබ වහන්සේට මහිමය වේවා. තවද මහා ජනකායක් ජේසුස් වහන්සේ සමග ගමන් ගත. උන්වහන්සේ හැරී ඔවුන්ට මෙසේ වදාළසේක. මා වෙත එන තැනැත්තේ මට වඩා තම පියාටද මවටද භාර්යාවටද දරුවන්ටද සහෝදරයන්ටද සහෝදරියන්ටද තමාගේ ජීවිතයට උවද ප්‍රේම කරන්නේ නම් ඔහුට මාගේ ශ්‍රාවකයෙකු විය නොහැකිය. කුරුසිය දරාගෙන මා අනුව නොවන තැනැත්තාට මගේ ශ්‍රාවකයෙකු විය නොහැකිය. ඔබ අතරින් යමෙක් මුරට්ටාලයක් ගොඩනැගීමට අදහස් කරයි නම් එය නිම කරලීමට කොතරම් වියහියදම් ඇද්දැයි පළමුකොට හිඳ ගණන් බලන්නේද? ගණන් නොබලන්නේද? එසේ නොකළොත් අත්තිවාරම දමා ඒ අට්ටාලය නිම කරන්නට නොහැකි වූ විට එය දකින සියල්ලන් මෙම නිසා ගොඩනගන්නට පටන් ගත් නමුත් නිම කරන්නට උට බැරි වී යයි කියා සරදම් කරනු ඇත. තවද තමන්ට විරුද්ධව 20000ක් රැගෙන යුද පිණිස එන රජෙකුට මුහුණ පෑමට දසදහසක් රැගෙන යාමට හැකිදැයි පළමුකොට හිඳ නොවිමසන කිසියම් රජෙක් ඇද්ද? එසේ කළ නොහැකි නම් ඔහු ඒ රජ දුර සිටියදීම රාජ්‍ය දූතයන් යවා සාම ගිවිසුමක් ඉල්ලා සිටිනු ඇත. එමෙන්ම ඔබ අතුරෙන් තමන් සතු සියල්ල අත් නොහරින කිසිවෙකුට මාගේ ශ්‍රාවකයෙකු වන්නට බැරිය. ස්වාමින් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. බත් මුට්ටිය ලිපේ තියලා දාවේ කඩාගෙන බිඳගෙන දුවන්න ඕනේද? මේක මේ දවස්වල මට තියෙන ලොකු පරීක්ෂාවක් මගේ ප්‍රමාන්තේනේ. මොකද මිනිස්සුන් නැති තැනකනේ දේශනා කරද්දී අත දිගෑරලා දේශනා කරා කිසි සීමා බන්ධනයක් නැතිව. හැබැයි ඔබ ආවයින් පස්සේ නිකන් මට හිතෙනවා බත් එක ලිපේ තියලා දාවේ නැත්තම් තේරුණාද ගෙදර ළමයි තියලා ආවේ හෙට ඉස්කෝලේ යන්න තියෙනවා වේලාසනෙන් නැගිටින්න තියෙනවා දැන් දුර යන්න ඕනද මේවා මගේ ඔළුවේ ඇතුලේ මම දන්නවා ඔබට එහෙම නෑ මගේ ප්‍රමාන්තේ නමුත් මගේ පරීක්ෂාවක් තියෙනවා තිබ්බත් කරන්න දෙයක් නෑ ඉතින් එතන ඒක නිසා අර අත් දිග ඇරලා දේශනා කරන්න නිකන් මොකක්ද විචිකිච්ඡාවක් තියෙනවා මේ දවස්වල කෙසේ වෙතත් උන්වහන්සේ අද කතා කරලා කියනවා ඒක ඉතින් ජේසු ඔබගේ මිනිස්සුන්ගේ පැත්තට හරි මට දැනෙන පැත්තට හරි කැමැති පැත්තකට බැර කරයි නමුත් උන්වහන්සේ අද වචනයත් එක කතා කරලා කියනවා ඔබට ශ්‍රාවකෙක් වෙන්න ඕනේ නම් ඉරිදා මම දන්න එක ෆැමිලි එකක් පූජාවට ආවහම දැන් මම පූජාව ඉවරලා ඇහුවා තාත්තේ නිකන් පූජාව දිග වැඩිද කියලා පූජාව දිග වැඩිද කියලා අහද්දී ඒ තාත්තා හරි ලස්සනට උත්තරයක් දුන්නා. ෆාදර් පූජාවට එන එකේ තේරුමක් නැහැනේ. ඔය ප්‍රශ්නේ අහනවා නම් තේරුණාද කියන එක. පූජාවට ඇවිල්ලා දිග වැඩි නම් මොකටද නම් එන්නේ? ඒක නනේ ගෙදර ඉන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ කිව්වා සමහර වෙලාවට සමහර තැන්වල දේශනාවට වඩා දැන්වීම් දිගයි. තේරුණාද? එහෙම තැන්වල නම් අපි නැගිටලා එනවා. නමුත් ඒ දේශනාව දිගයිද කියන එක නම් අහන්න ප්‍රශ්නයක් නෙමෙයි ෆාදර් කියලා. මගේ ආදර ප්‍රේමවන්තයනි ශ්‍රාවකත්වය උන්වහන්සේ අද කතා කරලා කියනවා ඔබට ශ්‍රාවකයෙක් වෙන්න ඕනේ නම් තාම සෙනග එච්චර එන්නේ නැහැ නේ. හැබැයි මං හිතුවේ නිකන් පාලනයක් කරන්න බැරි විදියට සෙනග එයි කියලා. තේරුණාද? තාම එහෙම නැහැ. තේරුණාද? අඩු ගානේ වර්ෂිප් එකටවත් එහෙම නැහැ. එතකොට නිකන් මට හිතෙනවා නිකන් මගේ ප්‍රශ්නයක්ද නැත්තම් මෙතන දේශනාව දිග නිසා වෙන තැන් වලට යනවද කියලා නිකන් එහෙම නිකන් පොඩි නිකන් පරීක්ෂාවක් නිකන් හීන් නූලෙන් මෙහෙම යනවා. ආයිත් වචනේ කතා කරද්දී කියනවා හදන්නේ පෙරේතයන්ද නැත්තම් ප්‍රේරිතයන්ද? අනිවාර්යයෙන්ම ප්‍රේරිතයන් කියන තැනදී
උන්වහන්සේ අද වචනය ආරම්භයේදී කතා කරලා කියනවා බලන්න අද සුවිශේෂය ආරම්භයේදී උන්වහන්සේ කියනවා තවද මහා ජනකායක් ජේසුස් වහන්සේ සමග ගමන් ගත්ත මහා ජනකායක් ඇවිල්ලා කොරෝනා වලින් පස්සේ හැලිලා තමයි එන්නේ. උන්වහන්සේ හලනවා මගේ ප්‍රේමාන්තනේ. උන්වහන්සේ පොළනවා පොළලා උන්වහන්සේ හරි තැනට අර ඉතුරු කරගන්න ඕන අයව ඉතුරු කරගන්නවා. මහා ජනකායක් එද්දී උන්වහන්සේ එයාලට බකප් එකක් වෙලා කික් එකක් වෙලා නියම සෙනගක් එනවානේ කියලා එහෙම දිරිගන්වනවා වෙනුවට උන්වහන්සේ පිටිපස්ස හැටලා මොකද කියන්නේ? මහා ජනකායක් ජේසුස් වහන්සේ තමන් සමග වඩින දාකට උන්වහන්සේ හැරි උන්ට මෙසේ වදාළසේක හැරිලා කියනවා මොකක්ද? මා වෙත එන තැනැත්තේ මට වඩා තම පියාටද මවටද භාර්යාවටද දරුවන්ටද සහෝදරයන්ටද සහෝදරයන් තමාගේම ජීවිතයට වුවද ප්‍රේම කරන්නේ නම් ඔහුට මාගේ ශ්‍රාවකයෙකු විය නොහැකිය. හෝල්සේල් එකේ ගිහිල්ලා වැඩක් නැහැ. හරි අපිට ලබා ගන්න අපි අයි. ඉෂ්ට කරගන්න අයි. අරගලයකදී උන්වහන්සේගේ ඇඟේ එල්ලෙයි. හැබැයි ඒක නෙමෙයි ශ්‍රාවකත්වය. ජේසුස් කෙලින්ම ඩිස්කරේජ් කරනවා මගේ ප්‍රමාන්තනේ. ඒ කියන්නේ ඔයාලා මේ පොර බදාගෙන ආවට මට වඩා කාට හරි ආදරේ නම් මට මෙතනට එන්න බෑ. ඒක උන්වහන්සේ ලුක් තමාගේ 9 වෙනි පරිච්ඡේදයේ හරියම දයාබර ලෙස මතක් කරනවා. උන්වහන්සේ ගාවට කෙනෙක් ඇවිල්ලා මනස් හතේ උන් මග බැස යද්දී එක් මිනිසෙක් ඔබ වහන්සේ යන ඕනෑම තැනකට උවද මමත් ඔබ අනුව එන්නේ මේ කීය. ජේසුස් වහන්සේ කතා කොට well done පුතේ very good ඔහොම එන්න එහෙම කියලා කිව්වේ නැහැ. හිවලුන්ට බෙනද ආසේ කුරුල්ලන්ට කැදලිද ඇත ඒත් මනුෂ්‍ය පුත්‍රයාණන්ට හිස්ස තැබීමටවත් තැනක් නැතයි ඔහුට වදාළසේක. මගේ ආදර ප්‍රමාන්තනේ ඒ කියන්නේ ඔයා එන්නේ පොසිෂන් එකක් බලාගෙන නම් ඔයා එන්නේ අරමුණක් දිහා බලාගෙන නම් ඔයා එන්නේ හේතුවක් එක්ක නම් ඔය යටිකුට්ටු අරමුණු මට අදාළ නැහැ. එනිසා ඇයි ජේසුව අනුගමනය කරන්නේ? මගේ අරගලයට කෙලින්ම ජේසුස් උත්තර දෙනවා. පොකුරු වැඩක් නැහැ. පිරිස් වැඩක් නැහැ. ජීවිත වචනය තුල ගොඩ නගන්න. මිනිස්සුන්ගේ සැප පහසුව සුඛ විවරණය වැඩක් නැහැ. ඔබ මගේ ප්‍රමාන්තනේ මෙතන වචනය අහලා ගොඩ නැගෙන අධ්‍යාත්මික පෝෂණය ඔබ ගිහිල්ලා කන බත් මුට්ටියෙන් හම්බෙන්නේ නැහැ. ඔබ බලන නාට්‍යෙන් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මිනිස්සුන්ව සතුටු කරන තැනක නෙමෙයි ජේසුස් ඉන්නේ. අපි ඉන්න එතන නෙමෙයි. එනිසා යන ගමන යමු ශ්‍රාවකත්වයක. එනිසා ස්වාමින් වහන්සේ තුල වෙරළේ සුකිත මුදිත ශෝක් වාව් පට්ට මාර ගති මරු කියන තැන් අතහැරලා ස්වාමින් වහන්සේ වෙනුවෙන් ජීවිතය දෙන තැනකට යන්නම වෙනවා. වචනය දෙමුවත් කඩුවක් වගේ හිබ්‍රු 4:12 කතා කරලා කියනවා සිතේ සිතුවිලි අරමුණු විමසන තැනක්. සිතේ සිතුවිලි අරමුණු වෙනක විමස සන්ධි ඇටමිදුළු වලින් වෙන් කරන තැනක්. ඒ වචනය ගින්නක්. උන්වහන්සේ ලූක් 12:48 කතා කරන්නේ එකයි. මම ආවේ ලෝකය ගිනිලන පිණිසය. ගින්න දැනටම ඇවිලී තිබේ නම් කොතරම් හොඳද. මට එක්තරා බෞද්ධිස්ම ස්ථාපනයක් ලබන්න තිබේ. එය ලබනතුරු ලූක් 12:48 එය ලබනතුරු මම පුලා බලා සිටිමි. ලූක් 12:48 මගේ ආදර ප්‍රමාන්තයනේ වචනේ කතා කරන අයිතික. ස්වාමින් වහන්සේ ඔබ මගේ ජීවිතය හුරතල් කරන්න නෙමෙයි ආවේ. එක තැනක් එනවා කටනවමයි. ජුදා සම්ප්‍රදාය අනුව මව පියා දරුවෝ බිරිඳ කියද්දී ඒ බැඳීම අතිශයින් ගැඹුරුයි. ඒගොල්ලන් එච්චර ෆැමිලි ඔරියන්ටඩ් මගේ ප්‍රමාන්තනේ.
පවුල කියද්දී එයාලගේ ජීවිතේ දැන් පවුල අවුල් වෙලා තිබුණාට ඒ කාලේ පවුල කියද්දී ඒ කියන්නේ හැමතැනම යන්නේ පවුලත් එක්ක පවුල. උනාසේ කඩනවා ඒ තැන. මට වඩා පියාට වචන එතන තියෙන්නේ. මවට පුතාට දුවට මට වඩා. මගේ ආදර ප්‍රේමවන්තනේ මතයතුමාගේ 5 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරලා කියනවා. මතයතුමාගේ 6 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ 5 වෙනි පරිච්ඡේදයේ සමාවෙන්න 5 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරලා කියනවා 19 වෙනි වගන්තියේ මෙලොව ඔබට වස්තුව රැස් කර නොගන්න මලකඩද කාවෝද ඒවා කදමති සොරු උමං කන ඒවා සොරාගනිති එත් ස්වර්ගයේ ඔබට වස්තුව රැස් කර ගන්න ඉදී මලකඩවත් කාවවත් ඒවා නාස්ති නොකරති. මතෙව් 5 සමාවෙන්න මතෙව් 6 මතෙව් 6 උන්වහන්සේ 21 ඔබේ වස්තුව කොතැනද ඔබගේ සිතත් එතැනය. ජීවිතේ විමස ගන්න. ජීවිතේ අහලා බලන්න ඇත්තටම මගේ ජීවිතේ වස්තුව. ඒ කියන්නේ ඒක හරි යකා මගේ ප්‍රේමවන්තනේ හරි සියුම් විදියට ස්වාමීන් වහන්සේගේ තන උදුරගන්නේ. හරිම සියුම් විදියට. ජේසුයි ඔබයි අතර එන දේ. ඒක උන්වහන්සේ මතයතුමාගේ 5 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තිය කියනවා නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝය ඔවුන් දෙවියන් දකින්නෝය. නිර්මල සිත් පිරිසිදු වෙන්නට ඕනේ. පිරිසිදු වෙන්නට ඕනේ. මගේ ප්‍රේමවන්තයනි ඔබගේ ජීවිතය උන්වහන්සේගෙන් වෙන් කරන්න තබක්ක තැටියක් වෙන්නත් පුළුවන්. තබක්ක තැටියක් ඔය කුෂන් එක අරගෙන එන්න. තේරෙනවද? ඔය කුෂන් එක අරගෙන එන්න. නැත්නම් ජරා ගොඩක් නෑනේ. මොකුත් නෑනේ. සෙරප්පු දෙයක් වගේ එකක්. නේද? දැන් උන්වහන්සේගෙන් වෙන් කරන මේක කැමරාවක් ගන්න. උන්වහන්සේගෙන් වෙන් කරනවා නම් මෙහෙම ගන්න. එතකොට දැන් මේ උන්වහන්සේගෙන් වෙන් කරන්න මේක. තේරෙනවද කියන එක? හිතන්න මේ එතකොට මේක ගන්නකො. එතන මේකෙන් වෙන් කරනවා කියලා ගන්නකො. හැබැයි කොහොම හරි ඔබයි ස්වාමින් වහන්සේ අතරට එන දේ මට සෙරප්පුවක් පාපිස්සක් වගේ තිබුණා මරු. මගේ ප්‍රේමවන්තනේ ස්වාමින් වහන්සේ අතරට එන දේ සුන්දර දෙයක් වෙන්න පුළුවන් අසුන්දර දෙයක් වෙන්න පුළුවන් වටිනා වෙන්න පුළුවන් නොවටිනා වෙන්න පුළුවන් පාපයක් වෙන්න පුළුවන් අසික්කිතකමක් මේ ලස්සන ඒ කියන්නේ ෂෝක් දේවල් වෙන්න පුළුවන්. හැබැයි ස්වාමින් වහන්සේ ඔබයි අතරට එන්න බෑ. ස්වාමීන් වහන්සේ ඔබයි අතරට එන්න බෑ. ගන්න පුතේ. ඒගොල්ලෝ තේ දේශනාවේ කැලලක් කියලා. අතරනාද කිරේ. හරි. මගේ ප්‍රමාන්ත. ස්වාමීන් වහන්සේ ඔබයි අතරට එන්න බෑ. අහන්න ඔබයි ස්වාමීන් වහන්සේ අතරට යන්නේ මොනවද? බදාදා දවස්වලට මිනිස්සු ගොඩාක් එනවා. වැඩ ගොඩාක් තියෙන දවස බදාදා. සිකුරාදාට වැඩ ගොඩාක් තියෙනවා. උදේම මිනිස්සුන්ට ඇරිලා නේද? සේවය කරම් නියමට වැඩේ කරන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඒක නෙමෙයි. කිසිම දෙයක් උන්වහන්සේ කතා කරලා කියනවා දිලින්දු හැමදාම ඉන්නවා. දුප්පත් අය හැමදාම ඉන්නවා. ජුදාස් කියද්දි මේක කඩලා දුප්පත් අයට දෙන්න පුළුවන් කියලා. දුප්පත් අය හැමදාම ඉන්නවා. හැබැයි මම හැමදාම නැහැ. එනිසා මගේ ආදර අම්මේ තාත්ති දුවේ පුතේ ඔයාලගේ ජීවිතවල මොකක්ද ජේසුස් අතරට ඇවිල්ලා තියෙන්නේ? මොකක්ද ජේසුස් කවුද ඇවිල්ලා තියෙන්නේ? අබ්‍රහම් කවදාවත් හිතුවේ නෑ දෙවියන් වහන්සේගේ පොරොන්දුව අවුරුදු 75 දීලා 100 දී හම්බ වෙච්ච දරුවා කවදාවත් හිතුවේ නෑ දෙවියන් වහන්සේ අතරට එයි කියලා. නියමට කරගෙන ගියා. දරුවට වලිප්පුවවත් උණ සන්නිපාතයවත් කිසිම දෙයක් තිබුණේ නැහැ. හොද්දට කිරි කැටියා වයසට ගිහිල්ලා හම්බුණා කියලා කිසිම අඩුපාඩුවක් නැහැ. නියමට හැදෙන කොල්ලා. හැබැයි වචනය උප්පත්ති 22 බලන්න. කලකට පසු වචනේ කතා කර පටන් ගන්න එහෙමයි. උප්පත්ති 22 කලකට පසු අන්න පළවෙනි වගන්තිය ගන්න. උප්පත්ති 22 පළවෙනි වගන්තිය. උන්වහන්සේ කතා කරලා කියනවා ඉක්පිති මේ ට්‍රාන්ස්ලේෂන් එක හරි ගිහලා තියෙන්නේ. ඉක්පිති ඒක තමයි හරිම ට්‍රාන්ස්ලේෂන් එක. මගේ බයිබලේ තියෙන කලකට පසු කියලා. පරණ ට්‍රාන්ස්ලේෂන් එක. ඒ කියන්නේ ඉක්පිති ඊට පස්සේ ස්වාමී දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින් මොකද දන්නේම නැතුව ඊසාක් ඇවිල්ලා මැදට
දන්නේම නැහැ. උන්වහන්සේ මංගල භෝජනයට ආරාධනා කරද්දී ඒ රජ ඒ හැමෝම ආරාධනා පත්‍රය ලැබෙනවා මගේ ප්‍රේමාන්තනේ. මේ රජගේ පුතාගේ මංගල භෝජනය ආරාධනා පත්‍රය ලැබිලා හැබැයි ඊට පස්සේ තමයි කෙතේ වැඩ එන්නේ. ඊට පස්සේ තමයි අඹුවක්ව විවාහ කරගන්නේ. ඊට පස්සේ තමයි මගේ ප්‍රේමාන්තනේ ඒ වැඩට යන්නේ. ඊට පස්සේ අර ආරාධනාවට වඩා එක ඒවා හම්බ වෙලා යක හරි සියුම් විදියට කපටි විදියට ඔබගේ ජීවිතය අසර රිංගන්නේ. හොඳ යහපත් දෙයක් හොඳ යහපත් දෙයක් නරක දේවල් කෙලිම නරකයි කියලා පේනවනේ. හැබැයි පටන් ගන්න එහෙම අරක බ්ලොක් කරලා ඔබව අන්ධ කරලා ඊට පස්සේ දෙනවත් දෙවිල්ලක් මගේ ප්‍රේමවන්තනේ අත්තිවරම් නන්නත්තර වෙන්න. හිතා ගන්න බැරි අගාධයක ඔබ වැටෙන්න. යකා නිකන් ඉන්නේ නැහැ. පිළිකාවක් වගේ එක තැනක එක සෛලයයි දාන්නේ. ඕක ලියලලා විනාශ වෙනවමයි. මුලින්ම ඔබගේ පවුලේ ආඥාව. ඉරිදානේ දේශනාවත් අහලා තියෙනවනේ. පූජාවටත් ගියානේ. ඉරිදා කොන්ත කියන්න ඕනේ නැහැ. ඊට බදාගත්ත මල්ලේ යනවා කොන්ත කියන්න ඕනේ නැහැ. තේරුණාද? ටික ගිහිල්ලා ඊට පස්සේ තමයි මගේ ප්‍රේමවන්තනේ ඊට පස්සේ තමයි වෙන්න අන්‍යම් සම්බන්ධයක් ඊට පස්සේ අතන හෙන්න හැබැයි කමක් මෙතන කඩාගෙන වැටිලා තිතා ගන්න බැරි හෙන ගිලිපාත් වෙන්න ඊට පස්සේ යකා එක තැනක තියන්නේ මුලින්ම ගහන්නේ චූටි තැනට පිඹුර ඇවිල්ලා වෙලා ගන්න එහෙමයි හොඳේ පිඹුර මුලින් වෙලා ගත්ත නිකන් කිචි වගේ අනේ ආදරයට වගේ නිකන් හරි ෂෝක්කනේ හරි අනේ සුන්දර අදාගෙන බෙල්ල අල්ලන මෙරිකලන් තේරෙන අටකඩු කුඩු කරලා උරයිස් පොඩි කරලා කච කරලාම ගිලින් එකපාර දල බලන් ගලන්නේ මතක තියාගන්න අහන්න ඔබගෙන් කවුද ආවේ ජේසුස් ඔබයි අතරට ඒ නිසා හෝල්සේල් එකේ මම යාඥා කරනවා මම මෙහෙම කරනවා මම අරම කරනවා හරි සුන්දර ජීවිතයක් නෑ ජේසුස් පස්සේ හැරිලා කියනවා නැද්ද ඔබ එන දේ විමස ගන්න ඒකයි ලුක්තුමාගේ සුවිශේෂයේ උන්වහන්සේ තමා වෙන්න 24 වෙනි වගන්තියේ මතෙව් 6:24 උන්වහන්සේ කියනවා ස්වාමිවරු දෙදෙනෙකුට මෙහෙවර කිරීමට කිසිවෙකුට නොපුළුවන මතෙව් 6:24 මන්ද ඔහු එක්කෙනෙකුට වෛර බැඳ අනික් අයට ප්‍රේම කරන්නේය නැතහොත් එක්කෙනෙකුට ලැබි වී අනිත් අය හෙලා දකින්නෝය දෙවියන් වහන්සේට සහ වස්තුවට සේවය කරන්නට ඔබට නොහැකිය මගේ ආදර ප්‍රේමාන්තයනි අද ජේසුස් ඔබ දිහා හැරලා අහන්නේ එකයි ජේසුත් එක්ක යන්නේ ගෙදර ඉන්න මිනිස්සුන්ට මේ කියන්නේ ජේසුත් එක්ක ගමන යන්නේ හරි සුන්දර තීරණයක් ගත චරිතවලට උන්වහන්සේ කතා කරලා කියන්නේ මගේ ආදර ප්‍රේමවන්තනේ ඒ නිසා හැම දවසකම අපිට චැලෙන්ජ් එකක් තියෙනවා හැම දවසකම අපිට අභියෝගයක් තියෙනවා එක දවසක්වත් අපිට හිතන්න බෑ අද මම හරි ස්වාමීනි අද මම ට්‍රැක් එකේ නෑ එහෙම හිතපු ගමන් ඔබ අවදානමයක ඉන්නේ ජේසුස් හැමදාම ඔබට චැලෙන්ජ් කරනවා ඔබ එන දේ ඇයි එකයි උන්වහන්සේ මතෙතුමාගේ සුවිශේෂයේ කතා කරලා කියද්දි 7 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ පසුපස්සේ සමාවෙන් ලුක්තුමාගේ 9 වෙනි පරිච්ඡේදයේ කතා කරලා කියන්නේ උන්වහන්සේ පසුපස්සේ එන්න අය කතා කරද්දි එන්න හදද්දි 57 උන්වහන්සේ කතා කර 58 ජේසුස් වහන්සේ කතා කොට හිවලුන්ට බෙනද ආසේ කුරුල්ලන්ට කැදලිද ඇත එද මනුෂ්‍ය පුත්‍රයාණන්ට හිස තබා ගැනීමට වත් තැනක් නැත උන්වහන්සේ තව කෙනෙකුට මානු වෙන්නයි වදාළසේක ස්වාමිනී පළමුවට මාගේ පියා බුමදාන කරන පිණිස යන්නට මට අවසර දුන මැනව කීය. උන්වහන්සේ උත්තර දෙමින් මලවුන්ගේ බුමදානය මලවුන් කලාවේ ඔබ ගොස් දෙවියන් වහන්සේගේ රාජ්‍ය ප්‍රකාශ කරන්නයි ඔහුට වදාළසේක. තවත් කෙනෙක් ස්වාමිනී ඔබ අනුව එන්නෙමි. ඒත් පළමුවට මාගේ ගෙදර දෙවිය උදවියගෙන් සමුගෙන යෑමට අවසර දුන මැනව කීය. ජේසුස් වහන්සේ නගුල්ලට අත තබා ආපසු බලන කිසිවෙක් දෙවන් වහන්සේගේ රාජ්‍යයට සුදුසු නැදයි ඔහුට වදාළසේක. මේක ලේසි දෙයක් නෙමෙයි. මගේ ප්‍රේමාන්තයනි ඔබ පුද්ගලයන්ට ණය ගැති නැහැ. ණය ගැති උන්වහන්සේට විතරයි. පුද්ගලයන්ට ණය ගැති නැහැ. ඒ කියන්නේ ඔබ දෙවියන් වහන්සේ අතරට පුද්ගලයෙක් ගෙනාවයින් පස්සේ ඔබ පුද්ගලයාට වහල් වෙනවා. දෙවියන් වගේ තැන එතන දුන්නයින් පස්සේ ඔබ එතන අහු වෙනවා. දෙයකට
ඒක අයිඩියල් එකකට ඇම්බිෂන් එකකට පරමාදර්ශයකට ඉඩ දීපු ගමන්ම ඔබ එතන වහල් වෙනවා. ඊට පස්සේ ඒ පුද්ගලයාට ගැති වෙනවා. ඔබට ඊට පස්සේ කඩ යන්න වෙනවා. ඒ බැඳීම ඒ ඇටැච්මන්ට් එක ඔබ පාලනය කරනවා. හිතා ගන්න බැරි විදියට. හිතා ගන්න බැරි විදියට. ඒක ඔබට එක එක්කෙනාට වෙනස්. මගේ ප්‍රේමාන්තයනේ ඒක මගේ ජීවිතේ දරුවොත් එක්ක තියෙන ප්‍රශ්න එකයි. අනේ ෆාදර් තව ටිකක් ඉන්න. ඔහොම යද්දි චූටි නිකන් පොඩි පැට්ටෙක් ඉස්සරහට ආව ගමන්ම නිකන් යන ගමන ගණන් අතර වෙලා තේරෙනවද? එතන ඉන්නවා. එතන තුරුල් කරගෙන එතන බදා ඒක මගේ අඩුව. මම දන්නවා ඒක. මං ගන්න වෙන කවුරු කතා කරත් එතන එහෙම ප්‍රශ්නයක් නැහැ. මම දන්නවා එක්සැක්ට්ලි යකා එතකොට ඉස්සරහට යවන්න එතන. මගේ ආදර ප්‍රේමාන්තයනි ඊට පස්සේ වහල්කමක්. ඒක වහල්කම ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ වහල්කම ASCII නරක දෙයක් නෙමෙයිනේ. කොච්චර ලස්සන දෙයක්. හැබැයි එතන යකාම වල්ලනවා. මම කතා කරන්නේ මගේ දේ ගැන. ඔබ ගන්න ඔබගේ හිතේ ගැන. ඔබගේ දේ ගැන ඔබ හිතන්න. ඔබ මොකද්ද නතර කරන්නේ? මගේ ප්‍රේමාන්තනේ ඒ වහල්කමට ගියයින් පස්සේ එතන හිටියයින් පස්සේ ඔබ එතන ලැති වෙනවා, ගැති වෙනවා. අද පළවෙනි කීම හරි ලස්සන පාළුතුමා කියනවා. අද පළවෙනි කීම ගන්න. පාළුතුමා හරි ලස්සන කියනවා. අපි හැමෝම කියමු එකිනෙකාට ප්‍රේම කිරීම හැර. ප්‍රේම කිරීම හැර අන් කිසිවක් ගැන කිසිවෙකුට ණය ගැති නොවන්න. කිසිවෙකුට ණය ගැති නොවන්න. ගත්ත ණය දෙන්න හොඳේ. ඒ ණය නෙමෙයි මම කතා කරන්නේ. අනේ ගත්ත ණයම ආදරය කරනවා. අර ඒ වෙන මේක ණය ගෙන්න ඒක වෙන ණය යුක්තියක් ඒක. ආදරය කරනව හැරෙන්න වෙන කිසිම ණය ගැතිකමක් නැහැ. ආදරය කරනවා කියලා කියන්නේ ඔය ඔබ කරන දේ නෙමෙයි. ජේසුව දෙනවා කියන හැරෙන. ජීවිතේ ඔබ කඩලා දෙනවා ඇරෙන්න වෙන කිසිම ණයගැතිකමක් නැහැ. එයා එන්න කියනකොට යන්න, සෙට් වෙන්න කියනකොට සෙට් වෙන්න, නැද්ද? බජාරකට යන බජාර් වෙන්න, ඒ කියන පදේට නටන්න කිසිම කෙනෙක්ගේ අතකොළුවක් නෙමෙයි ඔබ. ඉරාන්දින්න තියෙන තැන ඉරාන්දින්න. රිදුනට කරන්න දෙයක් නැහැ. නැති වුණාට කරන්න දෙයක් නැහැ. එක එකාට කඩේ යන්න බෑ. ස්වාමින් වහන්සේට විතරයි මම කඩේ යන්නේ. මගේ ආදර ප්‍රේමාන්තනේ එනිසා මිනිස්සුන්ව සතුටු කරන අය නෙමෙයි අපි. පේදුරුතුමාට පළු යන්න පැලෙන්න ගහලා ජේසු ගැන කතා කරන්න එක නතර කරන්න කියද්දි පේදුරුතුමා කිව්වා අපි කී කරවන්නේ ඔබටද නැත්නම් මගේ දෙවියන් වහන්සේටද? ඒකයි ලෝකයේ සමග මිතුරුකම ස්වාමීන් වහන්සේගේ සමග සතුටුකමක් වෙන්නේ. කරන්න දෙයක් නැහැ මගේ ප්‍රේමාන්තනේ. ඒකයි ජේසු කියන්නේ මවට පියාට මට වඩා ආදරය කරන්න බෑ. දුවට පුතාට මට වඩා ආදරය කරන්න. මේ ලෝකේ කිසිම බැඳීමක් තියෙන්න බෑ මායි ඔයයි අතර. මගේ ආදරය මේක දවස ගානේ කරන්න ඕනේ. හැබැයි කරන්න අතිශයින් අමාරු දෙයක්. මේක යාඥාවේ හරි ලස්සනට පෙන්නනවා. අද සුවිශේෂී කතා කරලා කියනවා මුරාට්ටාලයක් හදද්දී ඔබ ඉඳගෙන කල්පනා කරන්න ඕනේ ඔබට හදන්න අමුද්‍රව්‍ය තියෙනවද? දැන් මේක හදන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඔබ හදන්න ගත්තයින් පස්සේ ඒක හදාගන්න බැරි වුණා මිනිස්සු hina වෙයි ඔබට. 20000ක් එක්ක සටන් කරන්න 10000ක් එක්ක යන්න පුළුවන්ද කියලා ඉඳගෙන හිතන්න ඕනේ. එහෙම හිතන්න නැතුව යන්න බෑ. ඔබට එහෙනම් ඉඳගෙන හිතන්න ඕනේ. අද සුවිශේෂී අවසාන පදේ කතා කරලා කියනවා. අවසානයේ කතා කරලා කියනවා. උනාස කතා කරලා කියනවා එමෙන්ම ඔබ අතරින් තමන් සතු සියල්ල අත් නොහරින කිසිවෙකුට මාගේ ශ්‍රාවකයෙකු වන්නට බැරිය. ජේසුගේ ශ්‍රාවකයෝ සියල්ල අත්හැරියද? බොට්ටු අත්හැරියා. හැබැයි අරමුණු අල්ලගෙන හිටියා. ජෝන් ජාකොබ් දෙපැත්තේ ඉන්න ඕන වුණා. පේදුරුර නේද? ඒ එක එක්කෙනාගේ අරමුණු ජුදාස් වෙනම පර්ස් එකේ සල්ලි හොරකම් කරා. ඒ වෙන අරමුණු තිබුණා. ඒ ගැන ඉඳගෙන හිතලා නැහැ. එතකොට මේ ශ්‍රාවකයෝ වෙන්න නුසුදුසු කමක ශ්‍රාවකයෝ උනේ කොහොමද මගේ ප්‍රේමන්තනේ? ඒ සාකච්ඡා කරන විදිය ඇත්තටම අපි ඉඳගෙන හිතුවොත් මට මේ දේ කරන්න පුළුවන්ද? ජේසු වෙනුවෙන් මට මෙහෙම කරන්න පුළුවන්ද? මගේ තියෙන කුඩු කේඩුකම, මගේ තියෙන අසික්කිතකම, මගේ තියෙන මල පෙරේතකම
තේරෙනවද මගේ තියෙන ඒ කාමයේ රාගය තියෙන ඒ ජරාගතිය වගේ තියෙන ඒ දේත් එක මට උන්වහන්සේට මුළු අයිතිය දෙන්න පුළුවන්ද? මතෙතුමාගේ 10 උන්වහන්සේ කතා කළා කියනවා. මාක්තුමාගේ 10 උන්වහන්සේ කතා කළා කියනවා. මාක් 10 උන්වහන්සේ පැහැදිලිවම කතා කළා කියන වචනේ බලන්න. 27 ජේසුස් වහන්සේ වුන් දෙස බලා මිනිස්සුන්ට නම් එය කළ නොහැකිය. උන්වහන්සේ 24 දෙවෙනි කොටස කියනවා දරුවනි දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම කොතරම් දුෂ්කරද? මතෙව් සමාවෙන් මාක් 10:24 ශ්‍රාවකයා දරුවනි දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම කොතරම් දුෂ්කරද? ධනවතෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා ඔටුවෙකුට ඉන්දිකටු මලින් රිංගා යෑම පහසුය. ඔහු අතිශයින් මවිත වී එසේනම් ගැලවීම ලැබිය හැක්කේ කවරෙකුටදයි ඔවුන් අතර කියාගත්ත ජේසුස් වහන්සේ ඔවුන් දෙස බලා මිනිස්සුන්ට නම් එය කළ නොහැකිය. දෙවියන් වහන්සේට එසේ නොවේ. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය. මගේ ආදර ප්‍රේමන්තයන් ඔබට තේරෙනවද ඔබට බෑ කියලා? හරි අට්ටාලේ හදන්න දැන් කොහොමත් සිමෙන්ති නෑ. සිමෙන්ති කොහොමත් නෑ. තේරුණාද? දැන් අද ගොඩක් අයම නෑ. කඩ ගන්න දෙයක් නෑ. තේරුණාද කියනක? සිමෙන්ති කොහොමත් නෑ. මගේ මම අට්ටාලේ හදන්න ඒ දවසේම සිමෙන්ති නැතිකොට මේක ආවයි කියලා බලන්නකෝ. තේරුණාද? ඔබගේ ශක්තිය නෑ. 20000ක් එක 10000කට සටන් කරන්න බෑ. ඔබට මේක දැනෙනවා නම් ඔබ ඉන්නේ වරප්‍රසාදේ. හැබැයි උන්වහන්සේ එතනින් අතර වෙන්නේ නැහැ. මිනිස්සුන්ට නම් කරන්න බෑ. දෙවියන් වහන්සේට සියල්ල කරන්න පුළුවන්. උන්වහන්සේ කතා කරලා කියනවා පිලිප්පි 4:13 පිලිප්පි 4:13 උන්වහන්සේ කියනවා ස්වාමින් වහන්සේ තුල මට සියල්ල කරන්න පුළුවන්. මා බලවත් කරන තැනන් වහන්සේ තුල මට සියලු දේ කළ හැකිය. ඒ කියන්නේ ඉඳගෙන සාකච්ඡාවක් ඕනේ. සාකච්ඡාවක්. තනියම කැල්කුලේටර් එකක් අරගෙන ඇනලයිස් කරලා ස්ටොක් එක අරගෙන සාකච්ඡාවක් නෙමෙයි. උන්වහන්සේ කතා කරලා කියනවා මේ ඇලිච්ච ගැලිච්ච තැන මේ බැඳිච්ච පාපය ඇලිච්ච ස්වාමීන් වහන්සේට වඩා වැඩියෙන් ඉඩ දීපු තැන උන්වහන්සේ යෙසායා පළවෙනි පරිච්ඡේදයේ කතා කරලා කියනවා මගේ ප්‍රේමවන්තයනි යෙසායා පළවෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරලා කියන වචනය බලන්න 17 වෙනි වගන්තිය 18 එන්න යෙසායා 18 එන්න අපි මේ ගැන සාකච්ඡා කරමු සමිදානව වදාරණසේක ජේසුත් එක්ක සාකච්ඡාවකට යන්න ජේසුත් එක්ක ඉඳගෙන කතා කරන්න යාඥාව කියන්නේ හැම දවසක් හැම දවසකම ආරම්භයේ ජේසුත් එක්ක ඉඳගෙන කතා කරන්න ජේසු මම මගේ බැඳීම මෙතන තියෙන්නේ මගේ ආසාව මගේ මාංශය මස ඇලිච්ච තැන මෙතන අමාරුයි ස්වාමීනි ජේසු මල්ලු වෙනේ සාකච්ඡා කරා වගේ කුරුසෙට යන්න ඉස්සෙල්ලා තාත්තේ පුළුවන් නම් මේ පාත්‍රය අයින් කරන්න වහන්සේට සියල්ලක්ම කරන්න පුළුවන් හැබැයි මගේ කැමැත්ත නෙමෙයි වහන්සේගේ කැමැත්ත ඒකයි අපගේ ශක්තිය අතහරින්න උන්වහන්සේ වෝනේ අතහැරීම කියලා කියන්නේ ජේසුව අල්ල ගැනීම ජේසුව අල්ලගන්න දවසින් දවස ජේසුව අල්ලගන්නවා කියන තැන උන්වහන්සේ කියනවා රතට රතේ තිබෙන නමුත් නුබේලාගේ පව් රතේ තිබෙන නමුත් ඒවා හිමෙන් සුදු වන්නේය තද රතු පැහැයෙන් තිබෙන නමුත් සුදු ලොම් මෙන් වන්නේය නිසා නිදහස් වෙන්නේ ඒ සාකච්ඡාවේදී මගේ ආදර ප්‍රේමාන්තියනි ඒ නිසා ඔබගේ ජීවිත කුළුණ හදන්නට ඉස්සෙල්ලා නපුරා සමග සටන් කරන්න ඉස්සෙල්ලා ඔබට ශක්තියක් නැති බව දැනගන්න ඔබ තුළ රිසෝසස් ඔබ තුළ සම්පත් නැති බව දැනගන්න හැබැයි සියල්ල ස්වාමින් වහන්සේ මේ හැම දෙයකටම ඉහළින් වැඩ සිටින බව දැනගෙන උන්වහන්සේත් එක්ක සාකච්ඡා කරලා උන්වහන්සේට බැඳිලා උන්වහන්සේ තුළ යැපිලා මේ කාර්ය කරන්න ශ්‍රාවකත්වය තුළ දවස ගානේ වචනයෙන් සුද්ධ කරගන්න කවුද රින්ගන්නේ කවුද අස්සට එන්නේ ජේසුයි මගේ අතර කවුද මොකක්ද තියෙන්නේ සූක්ෂමව කපටි විදියට යකා එතනට දාන හමාටියාව මොකක්ද ඒ යකා එතනට දාන තැන මොකක්ද ඒක අඳුරගෙන සුද්ධ කරන වචනයෙන්ම පිරිසිදු කරගෙන ජේසුවම දැකලා ගමන යන්න
බලය ශක්තිය ඉල්ලලා අපි එයාගේ තුළ මැදිහත් වෙමු, යාඥා කරමු. ආමෙන්.